බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तत्यम्पि बुद्धं शरणं गच्छामि तत्यम्पि धम्मं शरणं गच्छामि तत्यम्पि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පෙනෙන නොපෙනෙන ලෝකයන් සිට සහ සම්බන්ධ වන සෑම සුළු දෙනාම මේ අවස්ථාවන් හා සහ සම්බන්ධ වේවා කියලා සිත පිහිටුවාගෙන අප දේවතා ආරාධනාව සිද්ධ කරන වෙලාවේදී ඔබද සිතින් දෙවියන්ට ආරාධනා කරන ධර්ම ශ්‍රවණය කිරීම සඳහා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාධියති සබ්බං රූපරාගං පරියාධියති සබ්බං භවරාගං පරියාධියති සබ්බං අවිජ්ජං පරියාධියති සබ්බං අස්මිමානං පරියාධියති සමෝහන්ති සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මේ ධර්මානුශාසනාව අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම ලෝක සත්වයන්ට හිතානුකම්පීව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ සද්ධර්ම ධාතුවේ බුදු කෙනෙක් ලෝකෙට මතු කරන
ඒ විශේෂ වූ ධර්මපරියායේ ගැඹුර විවරණය කරන ප්‍රධානම මූල බුද්ධ වචනය අනිච්ච සංඥාව, අනිත්‍ය සංඥාව, අනිස සංඥාව. අද දවසේදී අපි විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ කාලෙක ධර්මයේ පිළිබඳව විවිධාකාර මතවාද, අදහස්, උදහස් විවිධාකාරයෙන් එදිලා තියෙන කාලයක ඒ සියල්ලමත් අහගෙන නමුත් අපි මූල බුද්ධ වචනය අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේ අපේ හදවතට වඩම්මාගෙන අපි උත්සාහවන්ත වෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම මේ අනිච්ච සංඥාව කියන කාරණාව කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුලේ නිරන්තර සද්ධර්ම ශ්‍රවණය තුල විවරණය කරගන්නට වටපරිසරයක් අපි විසින්ම සකස් කරගන්නට ඕනේ. ඒ අර්ථයෙන් හැමදෙනාටම උපකාරයක් වෙන්න කියන හැඟීමෙන් අද මේ ධර්මානුශාසනාව තුළ මම බලාපොරොත්තු වෙනවා පින්වසුනි අනිච්ච සංඥාව නැත්නම් අනිත්‍ය සංඥාව අපි විග්‍රහ කරන්නට. අනිච්ච කියන්නේ pāli වචනේ. අනිච්ච කියන නමින් සඳහන් කරන්නේ pāli අනිච්ච කියලා කියන්නේ pāli වචනය. ඒ වගේම තමයි මේකේ සිංහල වචනේ වෙන්නේ අනිස කියන අර්ථය. සංස්කෘත හුරුවෙන් එන වචනේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. නමුත් බොහෝමයක් අද අපේ පිරිස අතර භාවිතා වෙන වචනේ තමයි අනිත්‍ය කියන වචනය. ඉතින් මමත් අනිත්‍ය, අනිච්ච, අනිස කියන මේ වචන තුනම මේ දේශනාව තුළදී පාවිච්චි කරાવી. ඒ මොන වචනයෙන් කතා කළත් අවසානයේදී අපි කතා කරන්නේ අනිච්ච සංඥාව ගැන කියන එක. නැත්තම් බුදුහාමුදුරුවෝ පෙන්නපු අනිමිත්ත ඥාන දර්ශනය ගැන කියන එක. පටිසම්භිදා මග්ගල්පකරණේ ඥාන කතාවල විග්‍රහ වෙනවා. අනිච්ච සංඥාවෙන් විවරණය කරන්නේ අනිමිත්ත සමාධිය නැමැති ඥානය කියන එක. එතකොට ඒ ඥානය විවර වෙන්න නම්, ඒ ඥානය මතු වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි සද්ධර්මයේ තුල මේ අනිච්ච සංඥාව ගැන සාකච්ඡා කරන වැඩපිළිවෙල බලවත් කරගන්නට ඕනේ. අනිච්ච කිව්වහම අපි හැමෝම දන්නවා, අපි පොඩි කාලේ නම් අහලා තියෙනවා මේ වෙනස් වීම කියන කාරණාව. ඒ වගේම තමයි අස්තිරයි කියන කාරණාව. ඒ වගේම තමයි අනිච්ච කියන වචනේ අනිච්ච අල්ප ප්‍රාණචයන නෙමෙයි මහ ප්‍රාණචයන්නේ ඉදිලා එනකොට අනිච්චා කියන තැනට එනකොට එතන කියන්නේ කැමැත්තට නැහැ කියන අර්ථය. එතකොට මහ ප්‍රාණචයන්නේ ඉදිලා එන අනිච්ච වලින් කැමැත්තට නැහැ කියන අර්ථයත් අනිච්ච කියන වචනයෙන් ස්ථිර නැහැ කියන අර්ථයේ විදිහට මේ පෙළදහම අධ්‍යයනය කරනකොට අපිට බොහොම පැහැදිලිව මේ අර්ථ දෙක වෙන්වෙන්ව මොග්ගල්ලාන ව්‍යාකරණ රීතිය, කච්චායන ව්‍යාකරණ රීතිය අසුරු කරගෙන මේ ලියවිලා තියෙන මේ සූත්‍ර දහම මුල් කරගත්ත පෙළදහම අධ්‍යයනය කරනකොට අපිට දකින්නට දැනගන්නට හැකියාවක් ලැබෙනවා. කොහොම හරි කමක් නැහැ. අනිච්ච හරි ඔය වචන දෙකම මම කියන්නේ සාමාන්‍ය විදිහට විවහාර කරගෙන අපි මේ අර්ථය, ධර්මය, හැඟීම තේරුම් ගන්නට මහන්සි වෙනවා නම් කිසිවෙක්ට මේ කාරණාව තෝරා ගැනීමට ඌමනාවක් මතුවෙනවා නම් අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙන, ධර්මයේ පිළිසරණ කරගෙන තමන්ගේ පැත්තෙන් මේ පරේක්ෂණය කරන්නට ඕනේ. අපි අපේ ජීවිතයේ බොහෝ වෙලාවට ජීවිතේ කලකිරීමක් කියන තැනට ආපුවාම අපිට යම් දෙයක් සම්බන්ධව කලකිරීමක් ආපුවාම අපි ගොඩක් දෙනෙක්ගේ කටින් නිරන්තර පිට වෙනවා මේ වචනය. මේවා ඉතින් අනිච්චයිනේ, මේවා දුක්ඛයිනේ, අනත්තයිනේ, මේවා අනිච්චං දුක්ඛං අනත්තේ කියලා අපේ ওই පැරණි මුතුන් මිත්තොත් මේ වාක්‍යය නිරන්තරයෙන් කටේ මුමුණ හිටපු එකක්. මේක සජ්ජායනා කරලා තිනවා කියලා තියෙනවා. එතකොට මේ අනිච්ච කියන වචනය නැත්තම් අනිත්‍ය නැත්තම් අනිස කියන අර්ථය අපි පෙළදහමත් එක්කම සාකච්ඡා කරගෙන යනකොට මේක උද්‍යව්‍ය ඥාන දර්ශනය තුල විග්‍රහ කරනවා. උද්‍යව්‍ය ඥාන දර්ශනය තුල බුදු පියාණන් වහන්සේ පෙන්නනවා අනිච්ච සංඥාව, කතමාචානන්ද අනිච්ච සංඥාව කොහොමද අනිච්ච සංඥාව යෙදෙන්නේ කියන එක. ඒ අනිච්ච සංඥාව යෙදෙනවා කියන තැන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්මතාවය අනිත්‍ය විදිහට දකින්නට ඕනේ කියන අර්ථය විවරණය කරනවා. එතකොට මේ අනිත්‍ය ධර්මතාවය තේරුම් ගන්න යනවා කියලා කියන්නේ තව පැත්තකින් අපි අනිච්ච යනු කියලා අර්ථයක් ගන්නෙ නැතිව, ඒ කියන්නේ අනිච්ච කියන්නේ මේකයි කියලා අර්ථයක් ගන්නෙ නැතුව අනිත්‍ය පිළිබඳ ඥානණය මතුවෙන විදිහට ඒක විමර්ශනය කිරීම. දැන් මේ විමර්ශනය කරනකොට මේක විග්‍රහ කරගන්න යනකොට රූපම් භික්කවේ අනිච්චා කියලා කිව්වහම, වේදනා, සංඥා, සංකාර, විඥාන භික්කවේ අනිච්චා කියලා කිව්වහම මේ අනිච්ච සංඥාවේ තියෙන සියුම් බව, ගැඹුරු බව අපිට බැලූ බැල්මට මේ වචන වලින් අහුවෙන්නේ නැහැ. හේතුව තමයි අනිත්‍ය කිව්වහම අද අපි බොහෝ දෙනෙක් දන්න අනිත්‍යයක් තියෙනවා. කියන්නේ අපි හැමෝටම තේරෙන, අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන්. නමුත් ලෝකයේ තුල
ඇත්තටම හැමෝටම කිව්වත් හැමෝටම තේරුම් ගන්න බැරි ලෝකයේ තුල මේ කැඩිලා බිඳිලා යන අර්ථය, විනාශ වෙලා යන අර්ථය, අවිනිශ්චිත අර්ථය කියන එක ලෝකයේ තුලත් අපි භාවිතා කරනවා. එතකොට සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ කලකිරෙන්න හේතු වෙන්නේ ඔය කාරණාවම තමයි. කියන්නේ මේ ලෝකයේ අස්තිරයි කියන ධර්මතාවය. ඒ අස්තිරයි කියන ධර්මතාවය උන්වහන්සේට දැනුණ බෝධිසත්ව අවදීත් බුදුසාජාන ඔය සම්බෝධ සූත්‍රවල එහෙම විග්‍රහ කරනවා. බුදුහාමුදුරුවෝ අනබි සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර, අභි සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර අනබි සම්බෝධි ඉන්න කාලේ, කියන්නේ සම්බුද්ධත්වයට පෙර උන්වහන්සේ මේ අනිච්ච පරේෂණය කළා කියන එක. එතකොට ඒකෙදී මේ අස්තිරතාවය කියන එක, නිශ්චිත නොවන ස්වභාවය කියන එක, මේ ඉපදෙන සත්වයා මරණයටපත් වෙනවා කියන කාරණාවෙන් මේ හැම සත්වයක්ම, මේ හැම සත්වයක පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක්ම දිරල යනවා කියන අර්ථයෙන්, විනාශ මුඛයට යනවා කියන අර්ථයෙන්, කැඩිලා බිඳිලා යනවා කියන අර්ථයෙන් මේ කාරණාව උන්වහන්සේ පරේෂණාවට ලක් කරනවා. එතකොට මේ පරේෂණීයම ඇවිල්ලා තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී අනිත්‍ය ධර්මතාවය, අනිච්ච ඥානය ප්‍රතිවේද කරගන්නේ. ඒ වෙලාවෙත් උන්වහන්සේ සීහනාද කරනවා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා. තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නෙම මේ අකුරු 8ක් පද 3ක් වෙච්ච අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන මේ තුන් ධර්මතාවය විවරණය කරන්න. එතකොට අනිච්ච කියලා කිව්වහම එතන අකුරු 4යි, දුක්ඛ කිව්වහම අකුරු 2යි, අනාත්ත කියලා කිව්වහම එතන බැඳි අකුරු විදිහට මේක කියවෙන්නේ. අනිච්ච, දුක්ඛ, අනාත්ත මේ බැඳි අකුරු විදිහට ලියුණාට පස්සේ මේකේ අකුරු 8ක් විග්‍රහ වෙනවා. ඒ අකුරු 8න් පද 3 වෙච්ච අනිච්ච, දුක්ඛ, අනාත්ත තමයි ලෝකයට බුදු කෙනෙක් විවරණය කරන්නේ. එතකොට අනිස, දුක, අනත කියන නැත්නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ වචන පද මොකෙන් කිව්වත් මේ කියන අර්ථය විවර කරන්න බුදුහාමුදුරුවෝ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා ස්වයම්භූ ඥානීය පහල කරගෙන පාරමී ධර්මයන් සම්පූර්ණ කළ ස්වයම්භූ ඥානීයම පහල කරලා උන්වහන්සේ ලෝකෙට මේ අනිත්‍ය ධර්මතාවයේ ගැඹුර අපිට විග්‍රහ කරලා දෙනවා. දැන් මේ විග්‍රහය අපේ ජීවිතයට අපිට තේරෙන නම් අනිවාර්යයෙන්ම මේ කමඨහන, මේ අනිච්ච සංඥාව අපේ ජීවිතේ භාවිත බහුලීගත වෙන්නට ඕනේ. එතකොට අපිට ඒක දැනෙන්නට ඕනේ. අපි ඒක පරේක්ෂණය කරන්නට ඕනේ. අපි ඒක විමර්ශනය කරන්නට ඕනේ. එතකොට තථාගත බුද්ධ වචනය කෙරෙහි ගෞරවයෙන් යමෙක් අනිච්ච සංඥාව පිළිබඳව අවබෝධ කරගන්න මහන්සි වෙනවා නම් ඒ මහන්සි වෙන හැම කෙනෙක්ටම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණනි භාවිත වූ බහුලීගත අනිච්ච සංඥාව සියලු කාමරාගයේ ගෙවයි, රූපරාගයේ ගෙවයි, අරූපරාගයේ ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, භවරාගයේ ගෙවයි, අස්මිමානිය ගෙවයි කියලා. එතකොට සියලු බැමි බිඳ හරින්නට, පැවැත්ම දුර වෙලා යන්න, පැවැත්මෙන් නිදහස් වෙන්න තියෙන ප්‍රධානම අවබෝධය තමයි අනිච්ච සංඥාව. දැන් අපි මේ අනිච්ච සංඥාව විග්‍රහ කරගන්න උත්සාහවන්ත වෙමු. ඒකෙදි මම චුට්ටක් අපි සාමාන්‍යයෙන් අපි ගොඩක් දෙනෙක් දන්න අර්ථය තමයි මේ ලෝකේ ස්ථිර නැහැ කියන අර්ථය. මේ ලෝකේ අපිට ඕන විදිහට තියන්න බෑ කියන අර්ථය. අපේ කැමැත්තට පවත්වන්න බෑ කියන අර්ථය. මේ අර්ථයෙන් අද අනිච්ච සංඥාව ගැන අපි දන්න මට්ටමින් අපි සාකච්ඡාව කරනවා. හැබැයි ඒ සාකච්ඡාව ඉතාම උපනිශ්‍රේය පිංගුතුනි පූර්ව භාග වැඩපිළිවෙලක් විදිහට. මොකද ඇත්තටම පැවැත්ම කෙරෙහි කලකිරීමක් ඇති කරගන්න, පැවැත්මේ ගැටලුවක් තියෙනවා කියන පරේක්ෂණය කරන්න අපි ඇත්තටම පටන් ගන්නෙත් මේ වගේ දෙයක් අපේ ජීවිතවලට දැනෙලා තමයි. දැන් මගේ ජීවිතේ පවා මේ ලෝකයේ සම්බන්ධව බුදුහාමුදුරුවෝ මේ අනිත්‍යය කියලා කියන්නේ මොකක්ද කියන එක කියන්න යනකොට මටත් මුලින්ම තේරුනේ බුදුහාමුදුරුවෝ කියපු මේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා මම දරාගෙන හිටියේ මේ ලෝකේ ස්ථිර නැහැ, ඉතින් අස්තිරයිනේ. මේ ලෝකේ මට කැමති විදිහට තියන්න බෑනේ. මට මේ ලෝකේ මගේ වසඟේ තියන්න බෑනේ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයන්නේ කියලා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්තයිනේ කියලා මම අහගත්තෙත් මුලින්ම මේ ලෝකේ මගේ පොඩි කාලෙත් මේ දේවල් අස්තිරයි, ස්ථිර නෑ, මේවා හරයක් නෑ, මේක මගේ වසඟේ තියන්න බෑ. ඔය අර්ථ ටිකෙන් තමයි ඇත්තට මගේ ජීවිතයටත් මම මුලින්ම අනිත්‍ය සංඥාව, අනිච්ච සංඥාව කියන එක විවිධාකාර දේශනා අහලා මේක තේරුම් ගන්න පටන් ගත්තේ. හැබැයි මේකම නැවත නැවත භාවිත බහුලීගත කරනකොට, ඒ කියන්නේ මේ ලෝකයේ අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි කියන එක මට තේරිච්ච විදිහට මම දිගටම වැඩුවා. මෙහෙම කාලයක් වඩාගෙන යනකොට මේක දිගට වඩනකොට ඇත්තටම සමාධිගත ස්වභාවයක්. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට ওই භාවනාව පැත්තෙන් පූර්ණ ප්‍රගුණ කරපු කමටහනක් තියෙනවා. ඒ තමයි ඔය ආදිත්‍ය පරියාය සූත්‍රයේ තියෙන අර්ථය අරගෙන ඇස ඇවිල ගත්තේය, රූපය ඇවිල ගත්තේය, චක්කු විඥානය ඇවිල ගත්තේය, කුමකින් ඇවිල ගත්තේය, රාග ගින්නෙන් ඇවිල ගත්තේය, දේශ ගින්නෙන් ඇවිල ගත්තේය, මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය. ගිනි නිවි නිවන් සුව අවබෝධ වේවා කියන අදහසින් අපි මේ ආයතන හයේ
කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්වය අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන අර්ථයේ විවරණය වෙන විදිහට එක දිගට කමඨහන් භාවිත කරන්න පටන් ගත්තා. මේ කමඨහන කාලයක් භාවිතා කරගෙන යනකොට ඇත්තටම මනස සමාධිගත වීමක් වගේ. කියන්නේ මානසිකත්වයේ තුල මහා නිශ්චල වීමක්, මානසිකත්වයේ තුල පුදුමාකාර ඇත්තටම කිව්වොත් සැනසීමක්, පුදුමාකාර නිශ්චල වීමක්, උපේක්ෂා සහගත වීමක් සිද්ධ වෙන්න පටන් ගත්තා. දැන් මෙහෙම වඩාගෙන යනකොට මේ විදිහට කරගෙන යනකොට මේ භාවනාවත් එක්ක කල්යාණ මිත්‍ර ස්වාමීපාදයන්න් වහන්සේලා කල්යාණ මිත්‍රයන් එක්ක මේක සාකච්ඡා කරමින් යනකොට තව ගැඹුරට මේ අනිත්‍ය සංඥාවේ තියෙන ගැඹුර වැටහෙන්න පාර හැදෙන්න ගත්තා. එතකොට එතනදී අර මතු පිටින් කතා කරනවා වගේ කියන්නේ මේ ලෝකේ අපිට පේන විදිහට, ඇහෙන විදිහට, දැනෙන විදිහට මේ පේන, ඇහෙන, දැනෙන අපිට අතට අහු වෙන ලෝකේ. අපිට අතට අහු වෙන අපේ ඇහැට පේන ලෝකේ අස්තිරයි කියන තැනට එහා ගිහිල්ලා ලෝකයේ අස්තිරතාවය දකින්න තැනට එහා ගිහිල්ලා ලෝකයම අස්තිර වෙන්නේ කොහොමද කියන එක. මෙතන හරි ගැඹුරු තැනක් මම මේ කියන වචනය. ලෝකය තුල අනිත්‍ය දකින්න එකයි ලෝකයෙන් එතර වෙන්න අනිත්‍ය දැකීමයි කියන අතර පැහැදිලිවම වෙනසක් තියෙනවා. ලෝකයෙන් එතර වෙන්න අනිත්‍ය දැකීම කියන තැනට එන්න ලෝකයේ අනිත්‍යතාවය අපිට ඇත්තටම දැනিলা තියෙන්නට ඕනේ. ලෝකය අනිත්‍යයි කියන එක නේ ලෝකේ අපිට තේරෙන ලෝකයේ අනිත්‍යතාවය කියන එක. මේක දැනෙන තරමටම තමයි අපි ගැඹුරු අනිත්‍ය සම්මර්ෂණය කරන්නේ. කියන්නේ තථාගතයන් වහන්සේ පෙන්වන අනිත්‍ය ඥානය කියන තැන සම්මර්ෂණය වෙන්නට අපිට වට පරිසරයක් හැදෙන්නේ. එතකොට ඒකෙදි බුදුහාමුදුරුවෝ අප වෙනවා යමෙක් භාවිත බහුලීකත වූ අනිත්‍ය සංඥාව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන අනිත්‍ය සංඥාව හරියට භාවිත බහුලීකත වෙන්න ගත්තොත් හරියට ඒ කියන්නේ අර ලෝකයේ අනිත්‍ය නෙමේ ලෝකයෙන් එතර වෙන්නම තියෙන අර්ථයෙන් අනිත්‍ය හරියට අවබෝධ වෙන්න ගත්තොත් මොනවද කියන්නේ? කාමරාගය ගෙවෙනවා, රූපරාගය ගෙවෙනවා, අරූපරාගය ගෙවෙනවා, අස්මිමානය ගෙවෙනවා, අවිද්‍යාව ගෙවෙනවා කියලා කියනවා. ඒ වගේම භව තෘෂ්ණාව ගෙවෙනවා කියනවා. දැන් මේ බලන්න මේක සමස්ත සංයෝජන ධර්ම ටිකම ගෙවෙන්න තියෙන එකම ඥාන දර්ශනය අනිච්ච සංඥාව. එතකොට රූපම් භික්කවේ අනිච්චා කියලා කිව්වහම මේ අනිච්ච කියන්නේ මොකක්ද කියන එක අනිච්චයේ තියෙන අර්ථය කොච්චර ගැඹුරුද කියන එක බලන්න. අහං නජානාමි මම මේක ගැන ඇත්තටම දන්න දෙයක් නැහැ. භගවන්තං ජානාමි බුදුහාමුදුරුවෝ තමයි මගේ බුදුහාමුදුරුවෝ තමයි මේ කතාවේ හරියටම ගැඹුරු කියන්නේ කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන්ම බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්ම අපි ඒ සර්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ පරේක්ෂණය කරන්නට ඕනේ. මේක කරනකොට මේ කාරණාව කරනකොට අපිට තේරෙන විදිහට හරි අනිත්‍ය වැඩුවොත් කියන්නේ අනිත්‍ය සංඥාව සම්බන්ධව අපි තේරුම් අරන් ඉන්න මට්ටමින් හරි මේක දිනු කරගෙන යන්න ගත්තොත් අපිට ක්‍රමානුකූලව වට පරිසරයේ සැකසෙනවා මේ ලෝකයෙන් එතර වෙන්න දැකිය යුතු අනිත්‍ය සංඥාව කොච්චර ගැඹුරුද කියන එක නැත්නම් ඒ අනිත්‍ය ඥානය කියන එක මොනතරම් තීව්‍රද කියන එක වටහා ගැනීමට හැකියාවක් ගන්න. ඇත්තටම මගේ ජීවිතේ මම අනිච්චයි කියලා මගේ අත්දැකීම මම කියන්නම් ඔබට මේක නැතුව මොකද මගේ අත්දැකීමත් එක්කනේ මම මේක කතා කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. මම ඇත්තටම වැඩුවේ අනිච්චා කියන අර්ථය. කියන්නේ මේ ලෝකේ කැමතිසේ නැහැ කියන අර්ථය. අර මහ ප්‍රාණචයන දාපු වචනේ ඕකත් මුල් කරගෙන තමයි ඇත්තටම මේ ලෝකයේ මට ඕන විදිහට පවතින්නේ නැහැ. මේ ලෝකයේ සම්බන්ධව මගේ හිතේ මම ආස්වාද කියලා එකක් හදා ගන්නවා. ඒකෙන් මගේ හිතේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි මම ඇත්තටම භාවනා කළේ. මේ භාවනාව දිගට කරගෙන යනකොට ඇත්තටම පුදුමාකාර විදිහට හිත නිවෙන්න ගත්තා. හිත සැහැල්ලු වෙන්න ගත්තා. පුදුමාකාර විදිහට කියන්නේ ඕන ප්‍රශ්නයකට ටක් ගාලා දැන් මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් එනකොට මේ ලෝකේ මට කැමති විදිහට නැහැ නේ කියන එක මම ඇතුළෙන්ම හිතනවා. මට කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ නේ මේ ලෝකේ කියන එක මම හිතලා ගන්නවා. ඒ හිතලා ගන්නකොට ඇත්තටම හිත පුදුමාකාර විදිහට නිස්කලංක වෙනවා. නිස්කලංක වෙනවා සහ මේ ප්‍රශ්නේ ඒ වෙලාවේ විසඳෙනවා වගේ පේනවා. ඒ වගේම තමයි හොඳ සෙටල්මන්ට් එකක්. ඒ කියන්නේ පැවැත්ම තුල හොඳ සෙටල්මන්ට් එකක් හම්බ වෙනවා. ඕන තැනක ගිහිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට සෙටල් එකේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර අනේ මට ඇලෙන්නත් ඕනේ නැහැ, මට ගැටෙන්නත් ඕනේ නැහැ, මට ඔහේ ඉන්න දීපල්ලා කියලා. අන්න ඒ වගේ ඔහේ ඉන්න පුළුවන් හැකියාව හොඳටම එනවා මේ විදිහට භාවනා කරන්න ගත්තාම. ඒක ඇත්තටම පුදුමාකාර විදිහට මේ මානසිකත්වයේ තියෙන අර කලබලකාරී ස්වභාවය අඩු වෙලා ගිහිල්ලා මානසිකත්වයේ විවේකයේ මතුවෙලා පුදුම විවේකකාරී මානසිකත්වයකින් හොඳ නිශ්චල භාවයකින් ඉන්න හැකියාවක් ඒ කර්මඨහන් වැඩිල්ල තුල අපිට ලැබුණා ඇත්තටම. අපි එක දවසක් දෙකක් කරපු එකක් නෙමෙයි අවුරුදු 3-4ක් අවුරුදු 5-10ක් විතර එක දිගටම කමඨහන් වැඩිම තුල තමයි අපිට ඇත්තටම මේ කමඨහන් භාවනා ප්‍රගුණ කිරීම තුල යම්කිසි කියන්නේ ලෞකික සමතයක් මුල් කරගෙන අපේ හිත අධ්‍යාත්මිකව සමත වීමකට තමයි ඇත්තට මේපත් වෙලා තියෙන්නේ. දැන් මේ පත්වීමත් එක්ක ඇත්තටම ජීවිතේ පුදුමාකාර විදිහට සැහැල්ලුවක් සැනසීමක් අර පුංචි කාලේ තරුණ කාලේ මගේ මුල් කාලේ තිබිච්ච කලබලකාරී ස්වභාවය ගැටෙනකාරී ස්වභාවය ඒ වගේම තමයි අනිකා නුරුස්සන් නැති ස්වභාවය ඒ වගේ දේවල් ගොඩක් ඒවා අයින් වෙලා ගිහිල්ලා මානසිකත්වයේ පුදුමාකාර උපේක්ෂා සහගත ස්වභාවයකට පත් වෙන්න පටන් ගත්තා. එතකොට
ඒ ලෝකයේ කැමතිසේ නැහැ කියන අර්ථය නැත්තම් ලෝකයේ අස්තිරයි කියන මට දැනීලා තිබිච්ච මට්ටමේ මම මේක දිගට දිගට භාවිත බහුලීගත කරගෙන යනකොට පුදුමාකාර විදිහට උපේක්ෂා සහගත ස්වභාවයක් දැනෙන්න ගත්තා. හැබැයි භාවනාවේදීම දවසක් එක්තරා වෙලාවකදී මටම දැනෙන්න ගත්තා මේක තාම හරියටම මේ අනිච්ච සංඥාව බුදුහාමුදුරුවෝ කියපු මට්ටමින් මට තේරිලා නැහැ කියන එක. ඊට පස්සේ මම ඇත්තටම ඊළඟට කරපු වැඩේ තමයි මේ බුදු පියාණන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේ වන්දනා කරලා මේ කාරණාවේ හරිම කාරණාව තේරෙන විදිහට ධර්මය විමර්ශනය වෙන්න කියන අර්ථයෙන් අර කියන්නේ වැඩක් කරන්න කලින් පිනක් කරන්න කියලා. ඒකට භාවනා කරන්න කලින් හැමදාම මම බුදුහාමුදුරට නමෝ බුද්ධහය කියලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේක හරියට වැටහෙන්න කියන අර්ථයෙන් අදිෂ්ඨාන කරගෙන භාවනාව කරගෙන යන්න පටන් ගත්තා. ඔහොම කරගෙන යනකොට තමයි ඇත්තටම මේ අනිච්ච සංඥාව ගැන ගැඹුරට දේශනා කරලා තියෙන දේශනා අහන්න අවස්ථාවක් හම්බුනේ. ඒකෙදි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කටුකුරුන්දේ ඥානানন্দ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා ආශ්‍රය කරගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු මට මුණ ගැහිච්ච කල්යාණ මිත්‍රයාණන් පිරිස් එකතු කරා. ඒ උන්වහන්සේලා හැමක සාකච්ඡා කරලා ක්‍රමානුකූලව හැකියාවක් ලැබුණා මේකේ මේ තියෙන ගැඹුර තැන් ටික ප්‍රතිවේද කරගන්න. එතකොට ඒකෙදි මට කියන්න ඕනේ කාරණාව තමයි පින්වතුනි මේ දේශනාව මම කරන්නේත් බොහොම සාමාන්‍ය විදිහකට තමයි මම මේ දේශනාව කරන්න මහන්සි වෙන්නේ. හැබැයි ඕගොල්ලෝ මේ දේශනාව ශ්‍රවණය කරනකොට හොඳට මතක තියාගන්න දැන් මගේ අත්දැකීම ඔබේ අත්දැකීම නෙමෙයි. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීමේ මට වෙච්ච වැටිච්ච වලවල් මට වැරදිච්ච තැන් ඒ දේවල් එක්ක මම මේ කතාව ඕගලන්ට කියාගෙන යන්නේ. අද ගොඩාක් දෙනෙක් සමහර පිරිස් බලාපොරොත්තු වෙනවා හාමුදුරනේ අපිට පොතේ තියෙන එක කියන්න එපා. අපිට ඔබ වහන්සේලාගේ අත්දැකීමත් එක්ක මේ කාරණාව වෙච්ච දේ අපිට කියන්න. එතකොට අපිටත් ඒකෙදි යම් රුකුලක් අරගෙන අපිට මග වඩන්න පුළුවන් කියලා සමහර අය ඔය බණක් කියලා ඉවරුනහම කමෙන්ට් එකලා පවා සමහරලාට දාලා තියෙනවා. ඉතින් ඒ කමෙන්ට් වලට උත්තර දෙන්න නෙමෙයි ඇත්තට මම මේ දේශනාව අද දාගත්තෙත් මට ඇත්තටම අවශ්‍ය වුණා අනිච්ච සංඥාව නුදුරු දේශනාවකදීම විග්‍රහ කරන්න ඕනි කියලා. ඉතින් ඒ අර්ථයෙන් තමයි අද මම මේ දේශනාව ඒකට භාවිතා කරන්නේ. එතකොට මේ අනිච්ච සංඥාව කියන එක තේරුම් ගන්නවා කියන තැනදී අර වගේ අර මහා විශාල පරිසරයක්. ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් මුළු ජීවිතේම අනිච්ච තේරුම් ගන්නට අපි කැප කරන්නට ඕනේ. ඒක මේ වගේ කාලෙක ඇත්තටම අපි ගොඩාක් දෙනෙක් ඉන්නේ නෙయ్య මට්ටමේ. ඒ කියන්නේ උග්ගටිතඤ්ඤ විපිතිතඤ්ඤ මට්ටමේ නෙමෙයි ඉන්නේ නෙయ్య මට්ටමේ වැඩිපුරම ඉන්නේ පදපරම පිරිස. ඒ කියන්නේ පදේ තියෙන ගැඹුර හරියට අවබෝධ වෙන්නේ නැතුව අදහස වැටහෙන්නේ නැතුව ඒක මතු පිටින් අල්ලගෙන ඒක ගැන කියව ඉන්න ස්වභාවයක් තමයි හැමතැනම තියෙන්නේ. පදපරම ස්වභාවයක් තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. ඉතින් පදපරමත්වයට යන්නේ නැතුව නෙయ్య මට්ටමේ හරිය කියන්නේ අපිට තියෙන අවම ලෙවල් එක ධර්මයේ තේරුම් ගන්න තියෙන අවම ලෙවල් එක දැන් එන්න පින්වතුනි අර මිනිසුන්ගේ ආයුෂ අඩු වෙමින් යනකොට මිනිසුන්ට ඥානණය වෙන්න තියෙන හැකියාව අඩු වෙමින් යනවා. මිනිසුන්ගේ මානසිකත්වයේ කෘත්‍රිම වීම බලවත් වෙමින් තියෙන්නේ. එතකොට මිනිසුන්ට ඥානණය වෙන්න තියෙන හැකියාව අර කියන්නේ සිහි බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් හැකියාව තව පැත්තකින් කිව්වොත් සති සම්පජාන්නේ කියන එක දිනු කරගන්න පුළුවන් හැකියාව එන්න අඩු වෙමින් යනවා. එතකොට ඒකෙදි එදිනදා ජීවිතය තුළ පියවි සිහිය පවා නැති වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් සත්‍ය අනුව දකින්න සත්‍ය ඥානණය අනුව සත්‍ය අනුව දකින්න තියෙන සතිය නැත්තම් සිහිය කියන එක සති සම්පජාන්නේ කියන එක මතු කරගන්න තියෙන අවස්ථාව නැති වෙමින් යනවා. අනිච්ච සංඥාව කියන්නේ තව පැත්තකින් මේ ශාසනය උගන්වන සතිපට්ඨාන භාවනාවේ මුල. එතකොට අනිච්ච සංඥාව අවබෝධ කරගන්න නැතුව සතිපට්ඨාන භාවනාවක් දියුණු වෙන්නේ නැහැ. අනිච්ච සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව අවබෝධ කරගන්න නැතුව, ඒ කියන්නේ අර මතුපිට මට්ටමින් නෙමෙයි, ගැඹුරු මට්ටමින්, ඒ කියන්නේ ලෝකයෙන් එතර වෙන්න තියෙන මට්ටමින්ම ඒක අවබෝධ වෙන්නට ඕනේ. ඒ අවබෝධ වෙන්න එන තැන තමයි ඇත්තටම සතිපට්ඨානෙ පිහිටන්නේ. එතකොට පිහිටන සතිපට්ඨානය, පිහිටන සීලය, ආර්යකාන්ත සීලය, ඊට පස්සේ පිහිටන භාවනාව මේ භාවනාව තමා තුළින්ම පිහිටන වැඩපිළිවෙල වෙන නම් අනිවාර්යයෙන්ම අර මතු පිටින් අනිච්ච කතා කරන එකට එහා ගිහිල්ලා මේකේ ගැඹුර තමන් තුළින් ප්‍රතිවේද වෙන විදිහට ප්‍රතිපදාව තමන්ගේ පැත්තෙන් හැදෙන්නට ඕනේ. මේකට අපි කියනවා පූර්වභාග ප්‍රතිපදාව කියලා. පූර්වභාග ප්‍රතිපදාව දියුණු වෙන තරමටම තමයි පූර්වභාග ප්‍රතිපදාව තුළ ඔබ අනිත්‍ය අවබෝධ කරගන්න වෙහෙසෙන තරමටම තමයි ඔබට මේ කාමරාග, රූපරාග, අරූපරාග, භවරාග, අස්මිමානය මේ සමස්ත අවිද්‍යාව ගෙවෙන විදිහට, අවිද්‍යාවෙන් නිදහස් වෙන විදිහට, විද්‍යාව පහළ වෙන විදිහට අනිච්ච සංඥාව විවරණය වෙන්නේ. එතකොට ඒකෙදී මට මේ වෙලාවේ පොඩි අර්ථයක් මතක් වෙනවා. දට්ඨබ්බ සූත්‍රය මට මතක හැටියට. ඒකෙදී විග්‍රහ කරනවා සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා මේ වේදනා තුන. දැන් අපිට ඇහැට, කනට, නහයට, දිවට, ශරීරයට, මනට අරමුණක් ගෝචර වෙනකොට, කියන්නේ මේ ඉන්ද්‍රියන්ගේ සකස් වීම සිද්ධ වෙනකොට මේ සකස් වීම ප්‍රකට වෙන වේදනා තුනක් තියෙනවා. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ වේදනා තුන සම්බන්ධව බුදුහාමුදුරුවෝ පෙන්නනවා ප්‍රඥාවන්ත කෙනෙක්
මේක බැලෙන්න ඕනේ කොහොමද කියන එක. මේ අර්ථය විවරණය වෙන්න ඕනේ කොහොමද කියන එක උන්වහන්සේ පෙන්නනවා. සැප වේදනාව දුකක්සේ දකින්න, දුක් වේදනාව උලක්සේ දකින්න, උපේක්ෂා වේදනාව අනිසසේ දකින්න කියලා. එතකොට හොඳට තෝරගන්න අර අපි ලෝකයේ තුල හදාගන්න සෙටල්මන්ට් එකේ තමයි ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නන අනිච්ච දකින්න තියෙන්නේ. කියන්නේ අපි සෙටල් වෙනවා කියන එක. අපි පැවැත්ම තුළ කොහරි සෙටල් වෙනවා නම් ඒ සෙටල් වීම කියන එකම බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතන තමයි වැරද්ද තියෙන්නේ කියන එක. මොකද බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව මේ 31 ලල ලෝක ධාතුවේ කොහෙවත් තැනක් වටිනවා කියන අදහසින් නැත්තම් අනිත් පැත්තෙන් මේක පිහිටන්න සුදුසු තැනක් මේ 31 තල ලෝකෙම නැහැ. හැබැයි කෙනෙක් උපේක්ෂාව තුළ පිහිටලා ඉන්නවා නම්, ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙනවා නම් දැහැන් වඩලා හරි, එහෙම නැත්නම් එදිනෙදා ජීවිතය තුළ මයින්ඩ්ෆුල් වෙලා හරි, එයා බලාපොරොත්තු වෙනවා නම් උපේක්ෂා සහගත මානසිකත්වයක රැඳිලා ඉන්නේ. ඒක අර දුගතිගාමී යන්න හදන මානසිකත්වයකට වැඩිය හොඳයි. ඒ කියන්නේ දුගතිගාමී තත්වයකට යන්න හදනවට වැඩිය ඒ උපේක්ෂා සහගත වීම හොඳයි. හැබැයි මේ උපේක්ෂා සහගත වීම කියන එක ආර්ය සත්‍යයත් එක්ක ගන්නකොට, සත්‍ය අවබෝධයත් කියන තැනින් එනකොට එතනත් අවුලක් තියෙනවා. එතකොට උපේක්ෂාවේ තියෙන වැරද්ද මොකක්ද කියන එක. උපේක්ෂාවේ තියෙන නොදන්නාකම, මේ සැප දුක් උපේක්ෂා කියන වේදනා තුනේ තියෙන වැරද්ද හරියටම අල්ල ගන්න නම් අනිච්ච සංඥාව යෙදෙන්නම ඕනේ. එතකොට භාවිතෝ බහුලීගත වූ අනිච්ච සංඥාව කියන තැන අස්තිරයි කියන අර්ථයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් ගන්න පුළුවන් ඒක මට කැමැත්ත නෑ, මගේ වසඟේ නෑ කියන අර්ථයෙන් වෙන්න පුළුවන්. අනිච්ච කියන අර්ථය. එතකොට තව කෙනෙක් මේක අදුහං කියන අර්ථයෙන් වෙනවා. ඔය මොකක් හෝ වචන පදයකින් වචන වලට හිර වෙන්නේ නැතුව මේ ඉන්න එකේ අවුලක් තියෙනවා කියන තැනින්, මේ පැවැත්ම තුල මොකක්ද something wrong, මොකක් හරි අවුලක් තියෙනවා මේක කියන තැනින් මේ පරේෂණය කරගෙන මේ පැවැත්ම සම්බන්ධව පරේෂණය කරගෙන යනකොට එයාට මෙතනින් එතර වෙන්න තියෙන ටර්ම් එක සහ මෙතනින් එතර වෙන්න තියෙන යතුරු තමයි ඇත්තටම අනිච්ච සංඥාව, අනිත්‍ය ඥානය කියලා කියන්නේ. ඒකෙදි මේ අපිට එක අර්ථයක්වත් බුදුහාමුදුරුවෝ මේක 40 ආකාරයකට විපස්සනා ඥානවලට යනකොට අනිච්ච දුක්ඛ අනාත්ම 40 ආකාරයක විග්‍රහයකට ගෙනිනවා, විභජනයකට ගෙනිනවා. පිටකෝපදේශයේ යනකොට තවත් මේක විග්‍රහ වෙනවා. පිටකෝපදේශයේ මට මතක හැටියට එක තැනක තියෙනවා පීලනට්ටෝ අනිච්චට්ටෝ, පබංගට්ටෝ අනිච්චට්ටෝ, සම්පාපනට්ටෝ අනිච්චට්ටෝ, විවේකට්ටෝ අනිච්චට්ටෝ ආදී වශයෙන් මේක තව ඩීටේල් වෙනවා, තව විග්‍රහ වෙනවා. ඒ වගේම තමයි විපස්සනා ඥාන කතාවලට යනකොට අනිච්ච සංඥාව මට මතක හැටියට 10 ආකාරයෙන් හරි 15 ආකාරයෙන් හරි අනිච්ච සංඥාව විතරක් විග්‍රහ වෙනවා. ඊට පස්සේ ගිරිමානන්ද සූත්‍රය යනකොට රූපම් භික්කවේ අනිච්චා කියන තැනින් ඇවිල්ලා රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්ඡanti කියලා විග්‍රහ කරලා පංච උපාදානස්කන්ධය අනිච්චයි විදිහට විග්‍රහ කරලා ආයි එතනම පිටකෝප මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ යටට යනකොට සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා අට්ඨියති හරායති ජීගුච්ඡති කියලා තව විදිහට විග්‍රහ කරනවා. ওই විදිහට දැන් මේ අනිච්ච සංඥාව කියන එක ඊටාම විග්‍රහ සහිතව බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාව තුළ විග්‍රහ කරලා තියෙනවා. ඒකෝට අපි දක්ෂ වෙන්න ඕනේ. ඕකේ මතු පිට අර්ථය තමයි අපිට බලපු ගමන් ඔය හැම තැනකම පේන්නේ. උපං අනිච්චං කියවම අපිට තේරෙන අර්ථයක් තියෙනවා. ඒ වගේම තමයි සබ්බ සංකාරසු අනිච්ච සංඥා කියවම අපිට තේරෙන අර්ථයක් තියෙනවා. ඒ අපිට තේරෙන මතු පිට අර්ථය. අපිට තේරෙන මතු පිට අර්ථය තේරෙන්නේ නැතුව ඇත්තට මෙහෙම තේරුම් ගන්න නැතුව අර ගැඹුරු දැනීමට යන්න බෑ ඇත්තටම. දැන් මම ඕගොල්ලන්ට කරන යෝජනාව තමයි ඕගොල්ලන්ට තේරිලා තියෙන මට්ටමින් අනිත්‍ය සම්බන්ධව අනිච්ච සම්බන්ධව ඕගොල්ලන්ට තේරිලා තියෙන මට්ටමින් ඕගොල්ලෝ මේක දිගට පරිශ්‍රණය කරන්න. තව මේක බලන්න ගැඹුරට. දැන් ඇත්තටම ඒ අනිච්ච ධර්මයේ තියෙන ගැඹුර නොතේරිච්ච කාලේ අපි කරපු එකම වැඩේ තමයි උදේ ඉඳලා හවස වෙනකම් මේක නැවත භාවිත බහුලීගත කරපු එක. ඒ කියන්නේ මේ පැවැත්ම සම්බන්ධව තියෙන මේක අවුලක්මයි තියෙන්නේ කියන එක දැනෙන තරමටම මංගලේ කමටහන් වඩපු එක. දැන් වෙන කෙනෙක්ට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මගේ ජීවිතේ නම් මට ඇත්තටම මම ඔය අර ඉස්සෙල්ලා කියපු ආදිත්‍ය පරියාය සූත්‍රයේ විග්‍රහ කරන කමටහන මුල් කරගෙන මේක නැවත දිගට ඒකෙම නැවත නේදී හිටියා. සජ්ජායනා කරන්න ගියත් හිතන්න ගියත් ඒකම තමයි නැවත කර හිටියේ. දැන් මේ දේවල් තුල පුදුමාකාර සමාධිගත වීමක් ඇත්තටම සිද්ධ වුණා. නමුත් දැන් අර අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන ටික නිරන්තරයෙන් කියවිච්ච නිසා ඒ අනිච්ච කියන ගති හඬට ගැලපෙන විදිහට ගති ගුණය, ඒ කියන්නේ මේකේ තියෙන ගැඹුර විවරණය වෙන විදිහට අපේ පැත්තෙන් පරිසරය හැදෙන්න ගත්තා. එතකොට තමයි අර ලොකු ස්වාමීන් වහන්සේලා මේ උදාහරණ උපමා වලින් පෙන්වන්න හදන ධර්මයේ තියෙන ගැඹුර තමන්ට තමන්ගේ පැත්තෙන් ටික වටහා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකට බොහොම විවේකයෙන් තේරෙන භාෂාවෙන් කිව්වොත් බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට කාය විවේකයකින් හොඳ චිත්ත විවේකයෙන් මේ අනිච්ච පරිශ්‍රණය කරන්නට ඕනේ. එතකොට ඒකෙදි මම කියන්නේ තමන් දන්න මට්ටමේ නතර වෙන්නේ නැතුව මම දැන් මේ දන්නවා කියලා හිතාගෙන ඉන්න එකම
මට වැරදිලා වෙන්න පුළුවන්. මට වැරදිලා මේ කියන මම දන්නවා හිතලා හිතාගෙන ඉන්න එකට එහා ගියපු තැනක් තමයි මගේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියන හැමතිස්සම අර ඒ ගෞරවය දෙන්න බුදුහාමුදුරුවන්ට. එතකොට ඔබට අනිත්‍ය කියන තැන අර ඔබ දන්න මට්ටමට එහා ගියපු අර්ථ තව විවරණය වෙලා එන්න ගන්නවා. මේක ඇත්තටම අර මෙතන ඇත්තටම කියන අර නොදරුවෙක් වගේ මේක පරිශ්‍රණය කරනවා කියන එක. මේක තව පැත්තකින් කිව්වොත් අර මුකුත් නොදන්න නොදරුවෙක් වගේ කිසි දෙයක් දන්නේ නැහැ කියන තැනින් ඇත්තටම මේ පරිශ්‍රණය කරන්න නෙමෙයි යෙදෙන්න ඕනේ. යෙදෙන්න ඕනේ. අපිට අපේ පැත්තේ එක යෙදෙන්න ඕනේ. අන්න එහෙම යෙදෙනකොට ඒ විදිහට යෙදෙන්න ගන්නකොට අපි ඇත්තටම ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයේ අවබෝධයට සුදුසු වෙනකොට ඒ අවබෝධයේ ක්‍රමානුකූලව අපි කරා ඇදිලා එන්න වට පරිසරයක් සැකසේවි. ඉතින් ඒ අර්ථයෙන් භාවිත බහුලීගත වූ අනිච්ච සංඥාව කාමරාග රූපරාග අරූපරාග අස්මිමාන අවිද්‍යාව භවරාගයේ ගෙවෙන විදිහට භව පැවැත්ම ගෙවෙන විදිහටම මේක අවබෝධ වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ අනිච්ච පරිශ්‍රණය අනිවාර්යෙන් කරන්නට ඕනේ. ඉතින් මම මේ වෙලාවේදී යම්කිසි උදාහරණයක් ගන්නවා මේ කාරණාව තව ටිකක් විග්‍රහ කරගන්නට. අපිට ධර්මයේ පෙන්වලා දීපු ලොකු ස්වාමීන් වහන්සේලා සහ ඒ ධර්මයේ තේරුම් ගන්න මම ධර්ම ශ්‍රවණය කරපු ලොකු ස්වාමීන් වහන්සේලා දීපු උදාහරණ සහ උන්වහන්සේලා කියපු කාරණාත් එක්ක මේ කාරණාව මම ඔබට විග්‍රහ කරගෙන යන්නම්. පින්වතුනි ඔබට මේ වෙලාවේ පේනවා කියලා හිතන්නකෝ මේ වෙලාවේ මෙන්න මේ ඔබට මේ කොළය මෙන්න මේ කොළය ඔබට දිස් වෙනවා. මේ කොළය ඔබට දිස් වෙනවා. දැන් මේක සම්බන්ධව මොනවා හරි ඔබ කියන්න කිව්වොත් ඔබට අනිත්‍ය කියන වචනයෙන් කතා කළොත් ටක් ගාලා කියන්න පුළුවන් හාමුදුරනේ මේ කොළය අනිත්‍යයිනේ. මේ කොළය ස්ථිර නෑ. මේ කොළය මට ඕන විදිහට තියෙන එකක් නෙමෙයි. මේක ගෙවිලා වෙනසිලා විනාශ වෙලා යන එකක්, කැඩලා බිඳලා යන එකක්, නැති වෙලා යන එකක් කියලා. ඒ විදිහට එක මට්ටමින් අපිට මේක කියන්න පුළුවන්. ඒ අර්ථ හරි. ඒ අර්ථ ඇත්තටම මේ කොළය සම්බන්ධව කතා කරනකොට ඒ අර්ථ ඊටාම ගැලපෙනවා සහ ඒ අර්ථ හරි. නමුත් දැන් මම මෙතන මේ අස්තිරතාවය නැත්තම් අපිට මේ වසඟේ පවත්වන්න බෑ කියන කාරණාව සහ එතනින් එහාට මේ තව ටිකක් ඔබට කල්පනා කරන්නට අනිත්‍ය කියන ධර්මතාවය බුදුහාමුදුරුවෝ පෙන්නපු අකාලික ධර්මයේ තුල. ඒ කියන්නේ ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අකාලිකයි කියලානේ. කාලයට පණවන්න බැහැනේ. කාලය තුලින් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි ධර්මයේ. කාලයෙන් විමුක්ත වෙච්ච එකක්. එතකොට කාලයෙන් විමුක්ත වෙච්ච අකාලික ධර්මයේ නම් අනිත්‍ය කියන්නේ අපි චුට්ටක් ඒක තේරුම් ගන්න මම පුංචි උදාහරණ කතාවක් කියන්නම්. ඇත්තට මගේ ගුරු ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් දීපු උදාහරණයක්. ඒ දවසක් උන්වහන්සේ කිව්ව කතාව තමයි මේ කොළය කියන එක මම ඕගලන්ට ඒක දෙන්නම්. මේ බිත්තියක් පෙන්නලා තමයි ඇත්තට මේ උදාහරණේ කිව්වේ. මම ඕගලන්ට ඒ උදාහරණ කියන්නම් මෙන්න මේ විදිහට. ඕගලන්ට මේ කොළේ පේනවා. ඕගොල්ලෝ හැමෝටම මේ කොළේ පේනවා. හිතන්න දැන් මේ මොහොතේ අද දවසේ 2021 8:15 කියන දවසේ මේ දවසේ මේ කොළේ දකින්න ඕගොල්ලෝ. හරිද? අද මේ දවසේ ඕගොල්ලෝ මේ කොළේ දකින්නවා. දැන් ඕගොල්ලෝ මේ කොළේ දැක්කා. ඔබ තව අවුරුදු 100කින් ඇවිල්ලා මේ කොළේම නැවත දකින්නවා කියලා හිතන්නකෝ. මේ කොළේම කිසිම වෙනසක් වෙලා නැහැ. මේ කොළේම තමයි නැවත දකින්නේ. කොළේ එකමයි. හැබැයි තව අවුරුදු 100කින් ඔබ දකින කොළය මේ අද දැකපු කොළය ඔබ දැක්කා. තව අවුරුදු 100කින් ඔබ ඇවිල්ලා කොළේ දකිනවා. එතකොට ඒ දකින කොළේ මේ කොළේද කියලා කවුරු හරි ඇහුවොත් කතාවේ මුල තියෙන්නේ ඔව් මේ කොළේ තමයි. හැබැයි මේ ස්වරූපේ නෙමේ දැන් ඔබට පේන්නේ. ඔබට දැන් පේන්නේ කැඩිච්ච, දිරච්ච, පරණ වෙච්ච කොළයක් තමයි ඔබට පෙන්눔 කරන්නේ. දැන් ඔන්න ප්‍රඥාවන්තව කල්පනා කරන්න ඕනේ අපි දැන් විමසන්න ඕනේ. දැන් මේ කොළය අද දැක්කා තව අවුරුදු 100කින් ඇවිල්ලා දකින්නකොටත් මේ කොළේමයි හැබැයි ඒකේ ස්වරූපය වෙනස් වෙලා තියෙනවා. දැන් ඔබගෙන් කෙනෙක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්න තමයි ඔය ස්වරූපේ වෙනස් වෙච්ච වෙලාව මොකක්ද කියලා ඇහුවොත්. ඒ ස්වරූපේ වෙනස් වෙච්ච වෙලාව මොකක්ද කියලා ඇහුවොත් හොඳට බලන්න. අපිට ඒක කියන්න පුළුවන්ද කියන එක. හොඳට කල්පනා කරලා බලන්න. මේ කොළය වෙනස් වෙච්ච වෙලාව මොකක්ද කියලා ඇහුවොත් මේක වෙනස් වෙච්ච අවුරුද්ද මොකක්ද? දවස මොකක්ද? මේක වෙනස් වෙච්ච තප්පරය මොකක්ද? මේක වෙනස් වෙච්ච විනාඩිය මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒක එහෙම කියන්න පුළුවන්ද කියන එක චුට්ටක් කල්පනා කරලා බලන්න. හොඳට ඔබ මේක විමර්ශනය කරලා බැලුවොත් ඔබට දැනේවි ඒ වෙනස් වීම කියන කාරණාව අපිට කාලෙන් කියන්න බෑ කියන එක. මොකද එතන වෙනස් වීම සම්බන්ධව කාලේ දැන් අපිට මනසට දැන් අවුරුදු 100ක් කියන සීමාව දාගෙනනේ අපි මෙතන කතා කරන්නේ.
ඒ අවුරුදු 100ක් කියන සීමාව තුලම අපිට කාලයකින් ඇවිල් ඉවරයි වෙනස් වීම කියන එක. එතකොට අද අපි කතා කරන අස්ථීරත්වය වෙන්න පුළුවන්, කැමැතිසේ නැහැ කියන අර්ථය වෙන්න පුළුවන්, වෙනස් වීම කියන එක වෙන්න පුළුවන්. මේ හැමදේම අපි කතා කරන්නේ මේ කොලේ පරණ වෙනවා කියන තැනින් වගේ. ඒ කියන්නේ මේ කොලේ ඔන්න මේ කොලේ දැන් මෙන්න අද මම දැක්කා. හරි. තව අවුරුදු 100කින් ඇවිල්ලා දකින්නකොට මේක පරණ වෙලා, මේක දැන් වෙනස් වෙලා. ඒ වෙනස් වීම ගැන අපි කතා කරන්නේ අපේ මනසට දැනෙන්නේ කාලය හරහා. කාලය කියන පැනවීම හරහාම තමයි, කාලය කියන එක හරහාම තමයි අපිට මෙතන වෙනස් වීම, අස්තිරතාවය දැනෙන්නේ. හැබැයි පින්වතුනි, අර අහපු ප්‍රශ්නේ, ඒ කියන්නේ අද දැකපු කොලේම එදාට දකින්නේ නෑ. මේ කොලේම නෙමෙයි, කොලේ වෙනස් වෙලා තියෙන්නේ දැන්. එදාට දකින්න කොලය වෙනස් වුණේ කොයි වෙලාවෙද කියලා හැවුවොත්, හොඳට කල්පනා කරලා බැලුවොත්, ප්‍රශ්නය හොඳට මුලින් ඉඳලා බැලුවොත් පේනවා ඒ වෙලාව ගැන අපිට කතා කරන්න බෑ කියන එක. එහෙම වෙලාවක් පනවන්න බෑ කියන එක. මොකද ඒ වෙනස් වීම කියන එක වෙලාවක් තුල කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ වෙලාව කියන තැනින්, කාලය කියන එක තැනින් අපිට අස්තිරතාවය කතා කරන්න අපහසුයි. වෙන්න ඕනේ අස්තිරතාවය කියන ධර්මතාවය නොදන්නාකම නිසාම තමයි අපිට කාලය කියන රූපය පවා හම්බෙන්නේ කියන එක අපිට වැටහෙන්නට ඕනේ. ඒ වැටහීම ගන්න මේක පරේක්ෂණය වෙන්නට ඕනේ. මෙන්න මේ පරේක්ෂණය කරගන්න තමයි මේ වචනපද වල රැඳෙන්නේ නැතුව මේක තමන්ගේ පැත්තෙන් මේ පරේක්ෂණය කරන්නට ඕනේ කියන කාරණාව. එතකොට කාලයකින් පනවන අනිත්‍යයි බුදුහාමුදුරුවෝ කාලය අතික්‍රමණය පෙළලා පෙන්නපු අනිත්‍ය ඥානයයි කියන අතර වෙනසක් තියෙනවා පින්වතුනි. අපි අද බොහෝ වෙලාවට පූර්වභාග ප්‍රතිපදාවකින් මේකට බහිනකොට අපිට අහුවෙන්නෙම අර කාලය සමග විග්‍රහ වෙන අනිත්‍ය. කාලය සමග විද්‍යාව. කියන්නේ දැන් මේකේ වෙනස් වීම සම්බන්ධව අපිට එනවනේ දවසක් වෙන්න පුළුවන්, ක්ෂණයක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, නැත්නම් තප්පරයක් වෙන්න පුළුවන්, ක්ෂණයක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 100ක් කියලා අපිට කාලික වැඩපිළිවෙලක් එනවනේ. ඒ කාලය හරහා තමයි අපි මෙතන අනිත්‍ය කතා කරන්නේ. ඒතර හොඳට බලන්න මනස වැඩ කරන විදිය. දැන් මොකද බුදුහාමුදුරුවෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් පෙන්වුවම අපේ අවුල. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම විග්‍රහ කරගත මේ සමස්ත වැඩපිළිවෙලේ අවුලයි කිව්වේ. ඒ අවුලම බුදුහාමුදුරුවෝ ලෝකයේ අනිත්‍යයි කියන කාරණාව. එතකොට ලෝකයේම අස්තිරයි, ලෝකයේම අවිනිශ්චිතයි කියන තැන අපිට තේරෙන අනිත්‍ය සහ බුදුහාමුදුරුවෝ පෙන්නපු අනිත්‍ය අතර තියෙන ගැඹුර, ඒ කියන්නේ ලෝකයෙන් එතර වෙන්න තියෙන අනිත්‍ය තේරෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සද්ධාව මුල් කරගෙන මේ පරේක්ෂණය කරන්නට ඕනේ. මේ පරේක්ෂණය ප්‍රායෝගිකව කරනකොට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මේ අනිච්ච සංඥා සූත්‍රයේම, සංයුත්ත නිකාය කන්දක වගේ අනිච්ච සංඥා සූත්‍රයේම මේක හරිය ලස්සනට උන්වහන්සේ කියනවා. උන්වහන්සේ හරිය ලස්සන උපමාවක් කියනවා එතන. මෙතනදී උන්වහන්සේ කියනවා මේ අනිත්‍ය අවබෝධය වෙන්න කියන එක, අනිත්‍ය අවබෝධය කියන එක ශාසනය උගන්වන අනිත්‍ය අවබෝධය කියන එක කොයිතරම් තීව්‍රව යෙදෙනවාද කියන ඕනේ කියලා, ඒක යෙදෙන්න ඕනේ කොහොමද කියන එක පෙන්වන්න. මහණනි, යම්සේ ගොවියෙක් සරත් කල මහ නගුලෙක් සාන්නේ, මහ නගුලෙන් සාන්නේ පැතිර සිටි සියලු මුල් සිඳිමින් සාද, මහණනි එසේහින්ම අනිච්ච සංඥාව වඩනා ලද්දී, බහුල කරන ලද්දී සියලු කාමරාගයේ ගෙවයි, සියලු රූපරාගයේ ගෙවයි, සියලු භවරාගයේ ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, අස්මිමානිය ගෙවයි නැසයි. මෙතන බලන්න, ගොවියෙක් සරත් කාලේ මහ නගුලෙන් හානවා, මහා නගුලකින් හානවලු සියලු මුල් සිඳිමින්. දැන් ඔන්න බලන්න, නගුලේ කාර්යභාරය මොකක්ද? නගුලේ කාර්යභාරය තමයි නගුල ගහේ කඳින් නෙමෙයි ගලවන්නේ, කෙලින්ම මුලෙන්මයි ගලවන්නේ. දැන් නගුල පසට තියලා, පස උඩ තියලා හරියන්නේ නැහැ. පසට තියලා මේක තද කරන්න ඕනේ ඇතුළට. මේක අර පසට තියලා මෙහෙම තද කළාම තමයි මේ නගුල ඇතුළට බහින්නේ. බැහැලා කඳෙන් නෙමෙයිනේ දැන් අල්ලන්නේ, කෙලින්ම මුලෙන්මයි අල්ලන්නේ. දැන් මුල නම් මෙහෙම තියෙන්නේ, නගුල මෙහෙම බැස්සට පස්සේ කෙලින්ම මේ මුලෙන්ම තමයි උස්සලා ගන්නෙ. මුලෙන්ම උදුරලා ගන්න උඩට. අන්න ඒ වගේ මේ අනිච්ච සංඥාව කියන එකෙන් පැවැත්මේ මූලයම අල්ල ගන්නවා කියන එක. ඒ කියන්නේ පැවැත්මේ මූලයම මේ අනිච්ච සංඥාවෙන් අවබෝධ වෙන්න ඕන කියන එක. දැන් පැවැත්මේ මූලයම අවබෝධ නොකර අපි පැවැත්ම තුල සෙටල් වෙලා ඉන්න නම් අනිච්ච වඩන්නේ. ඒ වඩන්නේ ආය අර පූර්ව භාග අනිච්චයක්. එක්කෝ අපි දන්න ස්ථිර නෑ කියන මට්ටම, අපි දන්න කැමැතිසේ නෑ කියන මට්ටම, අපි දන්න කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ කියන මට්ටමෙන් තමයි අපි ඇත්තටම එතකොට අනිච්ච වඩන්නේ. පැවැත්මෙන්ම ඊතර වෙන්න නම් පැවැත්මේ මූලයම අක්මූලයම හරියට අහුවෙන්න විදියට අනිච්ච වැඩෙන්න ඕනේ. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ දායාදය. ඒක තමයි ශාසනයේ අපිට බුදුහාමුදුරන්ගේ කලන වැටහරහා එන ඒ මහා දායාදය. ඔය දායාදය ලැබෙන්න නම්, ඔය දායාදය විවර වෙන්න නම් අනිවාර්යයෙන්ම
මම දන්න අනිත්‍යයට එහා ගියපු අනිත්‍යක් බුදුහාමුදුරුවෝ කියන්නේ කියන එක. ඒ දතාගතයන් වහන්සේ පෙන්වන අනිත්‍ය මම සංසාරේ කවදාකවත් අහලත් නැහැ, දැකලත් නැහැ. මම මේ දැන් දන්න සරල මට්ටමේ එකක් නෙමේ කියන තැනින් අපිට මේ පරේක්ෂණය යෙදෙන්නට ඕනේ. ඔන්න ඔය සද්ධාව වෙනකොට තමයි ඇත්තටම අර නගුලේ කාර්යභාරය සිද්ධ වෙන්නේ ගන්න. ඒ කියන්නේ අර පොළවේ යටටම යන නගුල, පොළවටම කිඳා බහින නගුල බැහැල වෙලා මුලින්ම උදුරලා ගන්නවා කියන අර්ථය. මුලම උදුරනවා කියන අර්ථය. දැන් මේක තව ටිකක් අපි තේරුම් ගන්න කිව්වොත් එහෙම ගහක කඳ අතු කොළ ටික ප්‍රකටයි. ගහක කඳු අතු කොළ ප්‍රකටයි. හැබැයි ගහේ මුල කියන එක ප්‍රකට නෑ. ඒක අප්‍රකටයි. ඒක පේන්නේ නෑ. දැන් මේ මුල කියන එක තේරුම් ගන්න නම් ගහ දිහා බලන කෙනෙක්, ගහ කොළ අතු දිහා බලන කෙනෙක්ට තේරෙන්න ඕනේ ගහ දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම මේ ගහේ රඳා පැවැත්ම තියෙන්නේ මේ ගහේ කොළවලවත් කතවලවත් කඳුවලවත් නෙමෙයි. මේකේ මූලිකම රඳා පැවැත්ම තියෙන්නේ මුලත් එක්ක කියන එක. හැබැයි මුල කියන එක හැට පේන්නේ නැහැ. මුල කියන එක අපි හාරනකොට තමයි අපිට හම්බ වෙන්නේ. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍ය කියන එක ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන්ට ගෝචර නැහැ. මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ අනිත්‍ය සංඥාව කියන එක ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැහැ. ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නෙම ආයි අපි දන්න අනිත්‍ය. මේ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් අනිත්‍ය. අර අවබෝධය නෙමෙයි. එතකොට අවබෝධය අනිත්‍ය සංඥාව කියලා කියන්නේ හරියට අර ගහ පේනකොට ගහට එහා ගිහිල්ලා මුල දකින්නවා වගේ. අන්න ඒ වගේ අවබෝධයෙන් පේන්න ඕනේ අනිත්‍ය දකින්න නම් බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි සද්ධාවෙන්, ඒ ධර්මයේ දරාගෙන යන මහා සංඝයා කෙරෙහි සද්ධාවෙන්, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පිළිසරණ කරගෙන අපි ඔකට කියනවා පිළිසරණ වෙන ආකාර 4ක් තියෙනවා. ආත්ම සංන්‍යාර්ථ සරණාගමණය, තත්පරායනතා සරණාගමණය, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය, ප්‍රණිපාත සරණාගමණය. ඒ කියන්නේ තෙරුවන පිළිසරණ කරගන්න ප්‍රධාන ආකාර 4. ආත්ම සංන්‍යාර්ථ සරණාගමණය කියන්නේ තෙරුවන වෙනුවෙන් ජීවිතය කැප කරන්නට ඕනේ. තෙරුවන වෙනුවෙන්ම ජීවිතය කැප කරන්නට ඕනේ. ආත්ම සංන්‍යාර්ථ සරණාගමණය. ඊළඟට සත්පරායනතා සරණාගමණය. අම්මා තාත්තගේ තනතුරේ දැන් තෙරුවන තබන්නට ඕනේ. කියන්නේ අම්මා තාත්තට ජීවිතේ දීපු තැන අම්මා තාත්තා වෙනුවෙන් තියෙන බරව දැනෙන්න ඕනේ ඊට වැඩිය. කෝටියක් මව්වරු කෝටියක් පියවරුන්ගේ ගුණයට එහා ගියපු ගුණයක් බුදුහාමුදුරුවෝ කියන තැනින්. ඒ අර්ථය අපිට දැනෙන්න ඕනේ. ඒක දැනෙනකොට අම්මගේ තාත්තගේ තැන නිකම්ම බුදුහාමුදුරන්ට ගිහිල්ලා ඉවරයි. මොකද මගේ අම්මට තාත්තට පිළිසරණ තියෙන බුදුහාමුදුරුවෝ ගාව කියන අර්ථය දැනෙන නිසා. අන්න බුදු පියාණන් වහන්සේ කියන තැනින්, ධර්මයේ කියන තැනින්, සංඝයා කියන තෙරුවනව කියන තැනින් ඒ තෙරුවන් ගුණයටම ජීවිතය කැප කරනවා. තෙරුවන් ගුණයම දේමාපිය තනතුරේ තබනවා. ඊළඟට ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය. බුද්ධ ධම්ම සංඝ ගුරු තනතුරේ තබනවා. දැන් බුදුහාමුදුරන්ගෙන් පස්සේ කිසිම හාමුදුරු කෙනෙක් ගුරුවරයා කළේ නැහනේ. දැන් අද බණ කියන ස්වාමීන් වහන්සේලා ගොඩක් හිටියට අපි කවුරුත් ගුරුවරු නෙමේ පින්වතුනි. ඒක මගේ මතයක් මම මේ කියන්නේ. අපි හැමෝම අපිට තේරිලා තියෙන කාරණාව අපි කියන ඕගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා. අපි අපේ කතාව අපිට යම් අවබෝධයක් ඇවිල්ලා තියෙනවා නම් ඒ අවබෝධය සම්බන්ධ ඒ ස්වාමීන් වහන්සේලා ඒ උන්වහන්සේලාට පුළුවන් විදිහට ඒ කාරණාව විවරණය කරලා දෙනවා. ඒක තමයි ඕගොල්ලෝ අහගෙන ඉන්නේ. එතකොට එතන කවුරුත් ගුරුවරු නැහැ. ගුරුවරු ධර්මය සහ විනය. එතකොට ඒ ඇවිල්ලා මිත්‍ර සම්පත්තියක්, කල්යාණ මිත්‍ර සම්පත්තියක්, මිත්‍රත්වයේ කියන අර්ථය. කියන්නේ මිත්‍රයෙක් තව පිරිසකට මේ කතාව කියනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක පොඩ්ඩක් බලන්න කියන අර්ථය. එතකොට ඒ අර්ථයෙන් අර මේ ශාසනයේ මිත්‍ර සම්පත්තියක් මුල් කරගෙන ධර්මය අහනකොට අපිට ගුරුවරයා වෙන්න ඕනේ හැමදෙස්සම පුද්ගලයෙක්ව නෙමෙයි. ධර්මය සහ විනය. ධර්මය සහ විනය. විනය ධර්මය කියන දෙක අනිවාර්යයෙන්ම ගුරුතන්හි තියාගන්න. ඒ කියන්නේ හදවතේ තියාගෙන ගුරුවරයෙක්ට වගේ සලකන්නට ඕනේ ධර්මයට විනයට. ඒතකොට ගුරුවරයෙක් යටතේ ගෝලයෙක් හැදෙන්නේ යම්සේද? ගුරුවරයෙක් යටතේ ශිෂ්‍යයෙක් චිත්‍රපුත්‍රයෙක් සාදෙන්නේ යම්සේද? අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ යටතේ, ධර්මය යටතේ, සංඝයා යටතේ තෙරුවන් ගුණය මුල් කරගෙන සත්‍ය පරේක්ෂකයෙක් ගොඩනගෙනවා කියන කාරණාව. කියන්නේ සත්‍ය පරේක්ෂකයා සත්‍ය අවබෝධයට පත් වෙනවා කියන කාරණාව. අපි ඒකට කියනවා ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය. ඊළඟට කියනවා පින්වතුනි ප්‍රණිපාත සරණාගමණය. හදවතින්ම සරණ කරගන්නවා කියන එක. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ව, ධර්ම රත්නය, සංඝ රත්නය හොඳම යාළුවා කියන තැනින්, කල්යාණ මිත්‍රයා කියන තැනින්, මිත්‍රත්වයේ කියන තේ ගැඹුරුම තැනින්, ගැඹුරුම ධර්ම සංස්පර්ශ වෙන්නේ බුදුහාමුදුරුවන්ව. බුදුහාමුදුරුවන්ව හදවතේ වඩා හිඳවාගෙන, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදවතේ වඩා හිඳගෙන උන්වහන්සේ පෙන්නපු ධර්ම විනය හැමතිස්සෙම බලන්නට ඕනේ. ඒ අර්ථයෙන් ධර්ම විනය කියන එක සම්බන්ධව විමර්ශනය කරන්න, සැකකරන එකට යයින් වෙලා. ඒ කියන්නේ අර දැන් ඔය ජාතක කතා පොත එහෙම කියනකොට සමහරු කියන කතාවක් තමයි මට ඇහිලා තියෙනවා මේ මගේ කනට. මේවා ඉතින් වෙලා තියෙනවද දන්නේ නැහැ. මේවා ඉතින් ෂුවර් නෑනේ. ඒ අර භෞතිකවාදී දෘෂ්ටි වලට හිර වෙලා ඉන්න පිරිස ගොඩක් අද ඔය
කුද්දක නිකායේ එහෙම ගොඩක් වෙලාට ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඇත්තටම අසරණ නිසා. ඒගොල්ලෝ ගොඩක් දෙනෙක් මේක පටලවගෙන තියෙන්නේ. මේ පෙළදහම කපනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නේම නැතුව ඒගොල්ලෝ කියනවා මොකද්ද සෞත්‍රාන්ත්‍රික දර්ශනය කියන එකක් හදාගෙන ඒකෙන් ඔය මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, සංයුක්ත නිකාය ඔය ටික විතරයි බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ, අනිත් ඒවා බුද්ධ වචනේ නෙමෙයි කියලා ජාතක පාළියෙම අයින් කරන මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඉතින් අර එතකොට වෙන දේ තමයි බුදුහාමුදුරුවෝ නොපැනවුවක් පැනවුවාසේ අරගෙන පැනවුව වරද්දගෙන කියන්නේ ලපිතේ අලපිතේ කරගෙන උන්වහන්සේගේ නවාංග ශාස්ත්‍රීය ශාසනය කපලා දානවා. දැන් ඒකේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ තියෙන ප්‍රධාන එකක්නේ ජාතක පාළිය. සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ජාතක උදාන ඉතිවුත්ත ආදී වශයෙන් ගාථා සූත්‍ර මේ සමස්තය අයිති වෙනවා නවාංග ශාස්ත්‍රීය ශාසනයට. එතකොට අපිට ත්‍රිපිටකය කපන්න බෑ පින්වතුනි. ත්‍රිපිටකය හරියටම අපි කතා කරන්නට ඕනේ. එතකොට ඒකෙදි ජාතක පාළිය අයින් කරපු ගමන් වෙන දේ තමයි අර තමන් දන්න මට්ටම තමයි හරි කියලා එතන ඒගොල්ලෝ මේක පටලව ගන්න තැනකට යනවා. ඉතින් එතෙන්ට නොඑන්න නම් අනිවාර්යයෙන්ම මේ ශාස්ත්‍රීය වචනය කෙරෙහි බුද්ධ වචනය කෙරෙහි ගෞරවයෙන්ම මේ පරිශ්‍රණය අපි කරන්නට ඕනේ. ඉතින් ඒ අර්ථයෙන් ආත්ම සංඥාර්ථ සරණාගමණයෙන්, තත්පරායනතා සරණාගමණයෙන්, ප්‍රණිපාත සරණාගමණයෙන්, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් තෙරුවනටම ජීවිතය කැප කරලා මේ අනිච්ච සංඥාව අවබෝධ කර ගැනීම පිණිස, අනිච්ච සංඥාවේ තියෙන ගැඹුර වැටහීම පිණිස අපි මහන්සි වෙන්නට ඕනේ. ඒකෙදි අපි කොහොමද අපි පටන් ගන්න අපිට තේරෙන මට්ටමෙන් තමයි. මේ ලෝකේ අස්තිරයිනි කියලා මට තේරෙන මට්ටමින් තමයි මම වැඩේ පටන් ගන්න. මේ ලෝකේ මට කැමති විදිහට නෑනේ කියලා මට තේරෙන එකෙන් තමයි මම පටන් ගන්න. හැබැයි මට තේරෙන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ තැනට ශ්‍රද්ධාව තියන්නට ඕනේ. දැන් මට තේරෙන එක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියන තැනට ගත්ත ගමන් ඔය එකම වචනෙනේ පිංගුතුනි දැන් අනිත්‍ය කිව්වහම අනිච්ච කිව්වහම අස්තිර කිව්වහම ස්ථිර නෑ කිව්වහම නැත්තම් තව විදිහකින් කිව්වහම කැමතිසේ නෑ කිව්වහම ඒවා අපි දන්න මට්ටම් වලින් තමයි අපි ඒක අල්ලන් ඉන්නේ. දැන් මම දන්න එකට එහා ගියපු තැනකින් මගේ බුදුහාමුදුරුවෝ මේක කියන්නේ කියන තැනට විවෘත වෙනකොට තමයි ඇත්තටම ක්‍රමානුකූලව ටිකෙන් ටික මේක ගැඹුර කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් පරිශ්‍රණය කරනකොට අපිට වටහා ගන්න වට පරිසරයක් හම්බෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් අර නගුලේ උපමාව හොඳට ගන්න. නගුලෙන් කරන්නේ කඳ ගලවන එක නෙමෙයි, කඳම ගැලවිලා යන්න මුලටම ඇටැක් කරන එක. ඒ කියන්නේ කෙලෙස් මූලයටම, පැවැත්මේ මූලයටම පහර වදින්නට ඕනේ. පැවැත්මේ මූලයේම බිඳ හැරෙන්නට ඕනේ. පැවැත්මේ මූලයේම බිඳ හැරෙන යතුර තමයි අනිච්ච සංඥාව. එතකොට ඒ අර්ථයෙන් අනිච්ච සංඥාව ගැන තවත් ඉදිරි කාලවලදී අපි බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන් විදිහට මේ දේශනාවලදී ඔය ඇත්තොත් එක්ක තවත් මේක සාකච්ඡා කරන්න. ඒකෙදි අද ඇත්තටම මේ අනිච්ච සංඥාව විග්‍රහ කරන්න ගත්ත ප්‍රවේශ දේශනාවක් විදිහට තමයි මේ දේශනාව ඇත්තටම අපි අද කළේ. මේකෙදි අද අපි විග්‍රහ කළේ කන්ද සංයුත්තේ සංයුක්ත නිකායේ 3 පුස්තක වහන්සේ තුල වැඩ ඉන්න කන්ද සංයුත්තේ පුප්පවග්ගහේන සූත්‍ර ධර්මයක් අනිච්ච සංඥා සූත්‍රය. ඉතින් මේ අනිච්ච සංඥා සූත්‍රය සම්බන්ධව කතා කළොත් ඒක ඊටාම වැදගත් සූත්‍රයක්. මේ ශාසනයේ ඥානය පැවැත්මෙන් ඈතර වීමේ මහා ඥාන දර්ශනය එකටම කැටි කරගත්ත ඊටාම උත්කෘෂ්ඨ අවබෝධය තමයි අනිච්ච කියලා කියන්නේ. ඉතින් අනිච්ච අවබෝධය ලේසි පහසු එකක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝ උපමා කරලා පෙන්වන්නෙම මේ අනිච්ච අවබෝධ වීම කියන එක කෙනෙක්ට සම්බෝධිය අනුවම අනුබෝධයට පත්වීම. ඒ කියන්නේ සත්‍ය අනුවම අනුබෝධ වීම, සත්‍ය අනුවම අවබෝධ වීම, සත්‍ය අනුවම සම්බෝධිය ප්‍රගුණ වීම කියන එක. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන එක. භාවිත වූ බහුලීගත වූ වෙන්න ඕනේ අනිච්ච සංඥාව. කොච්චර ගැඹුරුද කියන එක අපේට හදවතටම දැනිලා අපි තුලින්ම මේ පරිශ්‍රණය කරගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්ම ඒ ගමනේ යන්නට මහන්සි වුණොත් ඇත්තටම පින්වතුනි අපිට මේක බැරි කමක් නැහැ. අද වගේ කාලෙක කවුරු හරි කෙනෙක් අවංකවම මේ ප්‍රතිපදාව පුරා ගන්න උත්සාහවන්ත වෙනවා නම්, අවංකවම මේ වැඩපිළිවෙලට බැහැලා නිවනම අරමුණු කරගෙන ජීවිතය කැප කරගෙන දස පුණ්‍ය ශ්‍රේෂ්ඨයම බලවත් කරගෙන දානය, සීලය, භවනාව, පත්තිපත්තානුමෝදනාව, ඒ වගේම වෙయ్యాවච්ච පූජනීය ස්ථාන වන්දනා කිරීම, උතුමන්ට ගරු කිරීම, පූජනීය වස්තු වන්දනා කරනවා කියන තැන ඉඳලා මේ හැමතැනම තියෙන ගරු ගුණය දිනු කිරීම, කෙලෙස් බර අඩු කරගන්න එක. ඊට පස්සේ ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනාව, ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණය, ඒ වගේම දිට්ඨිජු කම්මතාවය, දෘෂ්ටි ඍජු වීම. මේ පෙනෙන හැෙන දැනෙන ක්‍රියාවලිය සම්බන්ධව, මේ පැවැත්ම සම්බන්ධව අපි ඇත්තටම දන්නේ නැහැ කියන තැනින් මේ පරේෂණය පටන් ගන්නට ඕනේ. අන්නේ පරේෂණය කෙරෙන තැනට මහන්සි වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම යාට අවබෝධ කරගන්න තියෙන ඥානපතේ තමයි අනිච්ච සංඥාව, අනිච්ච කියලා කියන්නේ. ඉතින් ඒ අර්ථයෙන් අනිච්ච කියනවා පාලියෙන්, අනිත්‍ය කියනවා සංස්කෘත හුරුවෙන්, අනිස්ස කියලා කියනවා සිංහල හුරුවෙන්. සිහල හුරුවෙන් කියන්නේ අනිස කියලා.
එතකොට ඔය මොන අර්ථයෙන් කිව්වත් අවසානයේදී ඔය වචනේ නෙමෙයි මතක තියෙන්නට ඕනේ. අපි බුදුහාමුදුරුවෝ පින්නපු අනිච්ච කියන්නේ මේ ලෝකෙන් එතර වෙන අනිච්ච ඥානය කොච්චර ගැඹුරුද කියන එක බැලෙන විදිහටම අපි අර්ථ ධර්මයන් විවරණය කරගන්නට මහන්සි වෙමු කියන අර්ථයෙන් ප්‍රතිපදාව තීව්‍ර කරගන්න ඔබත් මහන්සි වෙන්න කියන අර්ථයෙන් අර කියපු උදාහරණයත් අර කාලය සහ කාලයෙන් විමුක්ත වෙනකොට අනිත්‍ය අවබෝධ වෙන කාරණාව සම්බන්ධව කියපු උදාහරණයත් හොඳට තව විමර්ශනය කරන්න අපි තවත් ඉදිරි දේශනාවලදී බලාපොරොත්තු වෙනවා අනිච්ච සංඥාව සම්බන්ධව තවත් ගැඹුරට විස්තර විග්‍රහ සහිතව කරුණු කාරණාවන් සාකච්ඡා කරගන්නට. ඉතින් මේ දේශනාවලට දායකත්වය ලබා දීලා මේ කරුණු කාරණා සිද්ධ කරන්න ඕනේ කියන අවශ්‍යතාවයෙන් කටයුතු කරන සෑම සුළු දෙනාමත් මේ වෙලාව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි තව පොඩි කාරණාවක් මතක් කරන්න ඕනේ. අපි මේ ධර්ම විනය ඇසුරු කරනකොට හැමතිස්සෙම මේ කතාවදී බොහෝම පරිස්සමෙන් මේක කරන්නට ඕනේ. පෙළදහම ඇසුරු කරනවා කියන තැනදී පෙළ ධර්මයේ මේ ධර්මය මහරහතන් වහන්සේලාගේ අවබෝධය තමයි මේ ලියවිලා තියෙන්නේ. එතකොට හිතන්න පින්වතුනි දැන් මේ වචන ලියනකොට දැන් මේ වචනයක් ලියනකොට උන්වහන්සේලාගේ අවබෝධයෙන් මේ ගේන් try කරන්නේ. දැන් වචන මොකක් හරි වචනයක් ලියලා තියෙනවා කියලා හිතන්නකො මෙන්න මෙහෙම. බෝට්ටුවක් පෙරලි 6ක් බේරේ කියලා. එතකොට මෙතන බේරේ කියන වචනේ එකම වචනේ දෙතැනක යෙදিলা තියෙනවා. දැන් මෙතන අර්ථය බැලුවේ නැත්තම් බේරේ කියන වචනේ තියෙන අර්ථ දෙක හරියට බැලුවේ නැත්තම් ඒ වාක්‍යයම පැටලෙනවනේ. බෝට්ටුවක් පෙරලි 6ක් බේරේ. පළවෙනි වචනේ තමයි බේරේ කියන්නේ බෝට්ටුවක් පෙරලි 6ක් බේරේ. බේරේ වැවේ ගිලිලා 6ක් බේරේ. 6ක් ගොඩ වෙලා. ඒ කියන්නේ 12 දෙනෙක් බෝට්ටුවක ගිහිල්ලා 6 දෙනෙක් අසරණ වෙලා 6 දෙනෙක් බේරිලා. එතකොට ඔය බේරේ කියන වචනේ අදාළ තැනට අදාළ අර්ථය ගත්තේ නැත්නම් පැටලෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ පෙළදහමේ අනිච්ච කියන තැනට අනිච්ච කියන අර්ථයේ ගැඹුර හරියට හම්බෙන්න ඕනේ. අනිච්ච කියනකොට ඒ අර්ථයේ තියෙන තැන්වලදී ඒ අර්ථය හරියට අහු වෙනවා. දැන් ඒක ඒ දෙකම සමහර තැන්වල යෙදිලා තියෙනවා. ඔය එක ගාතාවක් මට සංයුත්ත නිකායෙම එක තැනක ඔය වචන දෙකම යෙදිලා තියෙනවා. එතකොට මේවා මොග්ගල්ලාන ව්‍යාකරණ රීතිය, කච්චායන ව්‍යාකරණ රීතිය ආදී මේ අටුවාචාර්ය මේ සමාවෙන්නේ. මේක පසු කාලීනව මේවා ගන්තාරූඪ වෙනකොට ඒ ව්‍යාකරණ රීතියට අනුකූලව තමයි මේවා ලියවිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ ත්‍රිපිටකය අපිට ඕන විදිහට අර්ථකථනය කරන්න ගියොත් එහෙම ඊටාම භයානක තත්යකට අපි යන්න පුළුවන්. එතෙන්ට නොයන්න අපි හැමතිස්සම ධර්මයේ විනය ගුරුවරයා කරගෙන පරිස්සමෙන් මේ අර්ථ ධර්ම හොඳට විමර්ශනය කරන්න මහන්සි වෙන්නට ඕනේ. අන්නේ විමසීමේදී අනිච්ච කියන සංඥාව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක ඊටාම ගැඹුරුයි. අනිච්ච යනු කියලා කොයි වෙලාවකවත් ගන්න එපා. අනිච්ච යනු කවර අර්ථයෙන්ද කියන අර්ථයෙන් හැමතිස්සෙම මේක විමසන්න. ඒ විමසීම ඔබගේ පැත්තෙන් දියුණු කරගන්න මහන්සි වෙන්න කියන අර්ථය මේ වෙලාවේදී මතු කරනවා. ඉතින් ඒ අර්ථයෙන් අපිට තේරෙන වචන පදවලට එහා ගිහිල්ලා අපිට දැනෙන වචන පදවලට එහා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියපු මට්ටම කොච්චර ගැඹුරුද කියන අර්ථයෙන් හැමතිස්සෙම මේක විමර්ශනය කරන්න. ඒ විමසීම ඔස්සේම නුවණැස තීව්‍ර වෙවි අවබෝධ කරගන්නට ඔබට හැකියාව නිරතුරුවම ලැබේවි. ඉතින් ඒ අර්ථයෙන් ඒ ධර්ම විනය මනසේ ප්‍රගුණ කරගන්න මහන්සි වෙන්න. මේ අන්‍යභාවය, අනිත්‍යතාවය, මේ අනිච්චතාවය, මේ ලෝකේ අනිච්චයි කියන අර්ථයේ තියෙන ගැඹුර කොච්චරද කියන එක දැකෙන විදිහට තමන්ට අවංක වෙලා ශාසනානුලෝමිකව ශාසනය කෙරේ පැහැදීමෙන් තෙරුවන් ගුණය මුල් කරගෙන ශාසනය අවබෝධ කරගන්න මහන්සි වෙන්න කියන අර්ථය මතක් කරලා අද දේශනාව හමාර කරනවා. දේශනාවට දායකත්වයේ දැක්වපු සෑම සුළු දෙනාටමත් ශාසනානුලෝමික අවබෝධයෙන්ම මේ බුද්ධ ශාසනය තුලම උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට ඒ සහ සම්බන්ධ වෙච්ච සෑම සුළු දෙනාටමත් වට පරිසරයේ සැකසේවා. ඒ වගේම අනුග්‍රහය දක්වන සෑම සුළු දෙනාටමත් මේ කටයුතු කාරණාවන් සූදානම් කරන්නට මේවා කැප වෙලා මහන්සි වෙලා ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට වට පරිසරය හදලා දෙන සෑම සුළු දෙනාටමත් තෙරුවණේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම අප්‍රමාදී භාවයේ සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධිය මුදුන්පත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුලම නිවී සැනසෙන්නට මේ කරපු ධර්ම දානමේ පින්කම සියලු දෙනාටම හේතු වාසනා වේවා. උතුම් නිවන් අවබෝධයේ පිණසම සත්‍ය අවබෝධයේ පිණසම මේ සියලුම ව්‍යායාමෝ එකසේ හේතු වාසනා වේවා කියලා හැමදෙනාටම ආශිර්වාද කරන්නට දෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි. සිද්ධ කරගත ජනිත කරගත සියලු කුසල පුණ්‍ය ආශිර්වාදය සෑම සිළු දෙනාට යහපත සිත ශාන්තිය අභිවෘද්ධිය පිණිසම පවතිවා. උතුම් නිවනම වේවා, නිවනම වේවා, නිවනම වේවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්මන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවියනි උරග ගුරුළු යක්බෝ නරාසුරයිනි නොළඟ වෙළඟ දිය ගොඩ සව්සතුනි සමග මෙපින් අනුමෝදන් සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසන පිසසුන් මැසි මොදොරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිත මිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි සතරවරම් මහා දෙවි රජ දරුවන්ටයි සිහි කර පිං දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාභෝධයම සැලසේවා. හැම දිනාටම සුවපත් භාවයේ සැලසේවා. නිවනින් නිවී සැනසේවා. ත්‍රිවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං